මේ උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා කටුගස්තොට වාසනා කන්ද ගීතානි නිවසේ පදිංචි යාපා ගුණසේකර පවුලේ දූදරුවන් විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් පරලෝ සැපත් වී අද දිනට දෙවර්ෂ පූර්ණයේ යෙදෙන ශාන්ත ගුණසේකර ආදරණීය පියාණන්ට 2022 වර්ෂයේ මාර්තු මාස 5 වන දින පරලෝ සැපත් වූ ඩිංගිරි මණිකේ දිසානායක ආදරණීය මෑණියන්ට මේ මහා පුණ්‍ය ශක්තිය අනුමෝදන් වී සසර දුක් කෙලවර වේවා. මව්පිය දෙපළගේ පැතුම පරිදි ගෞතම බුද්ධ ශාසනයේදීම ඊළඟ භවයේදී නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට මේ උතුම් කුසලය උපකාර වේවා. පරලෝ සැපත් වූ සාමතිලක හේරත් ගාමිණී සේනාරත්න සහෝදරයන්ටත් සහ මියගිය සංසාරගත ඥාතිහිත මිත්‍රාදීන් සියලු දෙනාට සසර ගමන කෙටි වී නිවනින් සැනසීමටත් මේ උතුම් කුසලය උපකාර වේවා. සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාට සහ ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාට ධර්මාවබෝධය ලැබ සැනසීම ලබා ගනිත්වා. ගෞරවනීය දේශකයාණන් වහන්සේ වන පූජ්‍ය මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේට තව බොහෝ කලක් බොහෝ දෙනාට දහම් ඇස පෑදීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය හා නිදුක් නිරෝගී සම්පත් ලැබේවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේට දායකත්වයේ දරන්නා වූ සියලු දෙනාට හා ධර්ම ශ්‍රවණය කරන්නා වූ සියලු දෙනාට මේ අවසන් භවයේම වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අපමාදෝ රතෝ බික්ඛු පමාදෝ බය දස්සිවා අබබ්බෝ පරිහානාය නිබ්බානස්සේව සම්තිකේති. ධර්මානුශාසනාවෙහි සදහවර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ පින්නතුන් ප්‍රමුඛ මේ මොහොත ප්‍රඥානාලිකාව තුළින් පවත්වන ලබන ධර්මානුශාසනාවක් නැරඹීමට ශ්‍රවණය කිරීමට සූදානම් වෙන්නා වූ දහම් ලෙස සදහවර පින්නතුනි, අනුග්‍රහක බවතුන් අපට නිවන් මඟ දුර නොවේ යයි වටහා දෙන නිවනට උපනිශ්‍රේ වන ධර්ම දේශනාවක් කියලා තමයි මාතෘකාව තබා තිබෙන්නේ. දැන් ඔය කියපු ඉල්ලීම ඉටු කරන්නට ගැළපෙන අර්ථයක් තිබෙන ගාථා පාඨයක් තමයි මම තෝරගත්තේ. සමහරට ඒ ගාථා පාඨයෙන් මින් පෙර ධර්ම දේශනා කර ඇති ඕන තරම්. නමුත් ඒ එකක්වත් මම කටපාඩමින් කියපුවා නෙමෙයි, අදත් ඒ නිසා ඒක කියන්නේ නැහැ. මෙබඳු පදවල අරුත තම තමන්ගේ දැක්මට අනුව ගැඹුරුයි සහ නොගැඹුරුයි. අප්‍රමාදයේ සහ ප්‍රමාදයේ යම් මට්ටමක්ද සමාජයේ තේරුම් අරන් ඉන්නේ, ඒ මට්ටමට තමයි අර්ථ විග්‍රහ කරන්න පුළුවන්කමක් තිබෙන්නේ. දැන් මේ තේමාව තුළ නිවන දුර නොවේ. මේ ඒකේ තියෙනවා මේ ගාථා පදයේ අග. නිබ්බානස්සේව සම්තිකේ. ඔහුට නිවන සමීපයි. දුර නොවේ කියන්නේ ඒකනේ. නිවන කියලා රහත් ඵලයෙන් එහා පැත්තට ලැබෙන දෙයක් වශයෙන් එතෙක් යන්න ඕන තැනක් වශයෙන් එතෙක් නොලබන දෙයක් වශයෙන් හිතන්නේ නැතුව සෝවාන් වීමත් සමග නිවන් දුටුවා කියන එකේ තේරුම එතන ඉඳලා මෙහෙනම් නිවන් පිළිබඳව නැත්තම් මේ දුකින් මිදුණ තැන පිළිබඳව ඉවක් අවබෝධයක් අනුමාන ඥානයක් තියෙනවා. ඒක ඒ මොහොතේම ලැබෙන දෙයක්. ධර්මයේ හිපක්ෂික බව, ඕපනායක බව කියලා පෙන්වන්නේ. නැත්නම් අකාලික බව කියලා. මාර්ගයේ ගත්තොත් මාර්ගයේ ලෞකිකයි, මාර්ගයේ කෙලවර වෙන්නේ නිවන නැවති ඵලයෙන්. මාර්ගය වෙනයි ඵලය වෙනයි. මාර්ග ඵලයක් කියලා එකක් නැහැ කියන්නේ මම ඒකයි. මාර්ගයේ එක එක්කන අනුගමනය කරන්න ඕන, ඵලය හැමෝටම උපසම සුඛය. එතකොට ඒක සමාජයේ කියන පරිදි හේත ප්‍රතිසන්දියකින් උපදින්න ඕන, පෙරම් පොරලා තියෙන්න ඕන, තව නොඑක් මෙකී සහ නොකී නොකරන කාරණා එකක්වත් කල්ැතුව
හිතට අරගෙන කරන්න බැරි දේවල් කියන හැඟීමට එන්න ඕන නැහැ. අපි දැන් ඉපදිලා ඉවරයිනේ. ඒක හේතුද කියන්න ඕන නැහැ. දැන් ආය වෙනස් කරන්නේ. ඔය කියන නොකරන කාරණා මෑතදී එකතු වෙන්න පෙර බුදුන් වහන්සේගේ ඉගැන්වීම වල එකතු වෙලා තිබෙන්නේ කරුණු දෙකයි. මනුස්ස ප්‍රතිලාභයේ සමග සදහම් හමුවීම. ඒ දෙක තමයි ෂණ සම්පත්තිය. කණය. කන අටකට අක්කන අටකට කන එකයි තියෙන්නේ. ඒ කන සම්පatti ලාභියෙක් නම් ඔබ උන්වහන්සේගේ මූලික අවශ්‍යතාව වශයෙන් පෙන්වන්නේ මේ දෙක විතරයි. මිනිසාට. ඒ මිනිසාට කියන කාරණේ මම ඊට පස්සේ ප්‍රේතයින්ටත් නෙවෙයි දෙවියන්ටත් නෙවෙයි බ්‍රහ්මයින්ටත් නෙවෙයි කියලාත් ගන්නවා. ඒ වචනයට අනුව ඔය තැමු දෙවිය ලෝකෙ ගිහින් නිවන් දකින්න ප්‍රාර්ථනා කෙරුවට ගිහින් බලාපොරොත්තු වුණාට එනම් මනුස්ස ප්‍රතිලාභෝච කියන එක වෙන මනුස්ස කියන්න ඇත්තේ දෙවියන්ට වෙන්න ඇත්තේ. මනුස්ස ප්‍රතිලාභයේදී අදාළ දේ කරන්න අවශ්‍ය සදහම් හමු වුණාම වෙන මොකක්වත්ම සුදුසුකමක් අවශ්‍ය නැහැ. ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයක්, පැවිදි වීමක් නොවීමක් මේවා අපි විසින් හදාගත්ත වැටකොටු නැත්තම් බැරියර් බාධක ඇරුණාම අදාළ ගමනට මේ එකක්වත් බාධක වෙන්නේ නැහැ. ඒ වගේ එහෙනම් මේ ගාථාවේ තියෙන අප්පමාදෝ රතෝ බික්ඛු. ඔන්න තව වර්ධින වචනයක්. අප්‍රමාදයට කැමති භික්ෂුව. එහෙම තමයි පරිවර්තනය කරන්නේ. එතකොට අර භික්ෂුව කියන පදයෙන් සිවුරු පරවාගත්ත කෙනාට සීමා කරලා. නෑ. ඒක තමයි මම කියන්නේ අර්ථය වැරදි කියලා. දැන් කොසල් රජුරුවන්ගේ සන්තති අමාත්‍ය රජ ඇඳුම් පිටින් තමයි ඉන්නේ. සෝබාහමනෝසෝ සමනෝස බික්ඛු. එයා බ්‍රාහ්මණෙක් ශ්‍රමණෙක් බික්ඛුවක් කිව්වා. එතකොට සිවුරු පරවලා හිටියද උපසම්පදා වෙලා හිටියද? බාහිය ගව දෙනක් කරලා මේ යනවා. භික්ෂුන්ට පහනවා ඔය ඔබගේ ශ්‍රාවකෙක් නැත්නම් සහෝදරයෙක් පැවිදි සහෝදරයෙක්. ඒ බඹසර හැසිරිච්ච කෙනෙක්. අවසන් කටයුතු කරන්න කියලා. නමුත් ඇඳුම් පරවලා නැහැ. නමුත් ඔහු නිකලෙස් වෙච්ච පුද්ගලයෙක්. එතකොට මේ ඉගැන්වීම අනුව ගත් කල අර සෝබෙන්ති කියන පදේ අනුව භික්ෂුවටත් භික්ෂුණියටත් උපාසකටත් උපාසිකාවටත් අධ්‍යාත්මික සංඝ ස්වභාවයේ ස්වභවවන්ට පුළුවන් කියලා තියෙනවා සද්ධර්මයේ පිළිබඳව ව්‍යක්ත විසරද විනීත බහුසුත ධම්මතර ධම්මානුධම්ම පටිපන්න වෙන්න පුළුවන් නම් එනිසා යමෙක් අප්‍රමාදයට ප්‍රිය නම් එයයි භික්ෂුත්වය මම කියන්නේ. එහෙමයි ඒක ගන්න ඕන. ඇඳුම කලිසම හරි ගවුම හරි වෙන මොකක් හරි ඒක ප්‍රශ්නයක් නැහැ. අප්‍රමාද රතෝනේ. එතකොට මේ පදේ දෙකයි තේරුම් ගන්න. අප්‍රමාදෝ රතෝ හැබැයි පමාදෝ බය. ප්‍රමාදයට බිය වෙන්නත් ඕන. දැන් මෙන්න මේ අප්‍රමාදයේ ප්‍රමාදය ඔබට තේරුම් ගන්න පුළුවන් නම් ඒ අප්‍රමාදයට ප්‍රිය බැවින් පිරිහෙනවා කියන්න සුදුසු නෑ. ඔහුට නෙමෙයි නිවීම නිබ්බානස්සය සන්තික නිවීම සමීපේ ඉන්නවයි කියලා කියන්නේ. දැන් මේ අප්‍රමාදය කුමක්ද? අන්න එතෙන්ට එන්න සෑහෙන ධර්ම කොටසක් තේරුම් අරන් ඉන්න වෙනවා. පුද්ගලයා තුළ සිදුවෙන්නා වූ බුදුන් වහන්සේ වදාළ ප්‍රමාදය පෘථග්ජනයා තුළ සිදුවෙනවා. ඒ ප්‍රමාදයේ බව තේරුම් අරගෙන ඒ නොවෙන්නට ප්‍රිය කරනවා නන්නේ අප්‍රමාදෝ රතෝ. ඒ වගේම පමාදයේ බයත් තේනවා. අපි ඉස්සරලා බලමු ප්‍රමාදයේ බය. ඊට පස්සේ අප්‍රමාදෝ රතෝ කියමු. දැන් මේ පමාදෝ මච්චුනෝ පදන්නේ. එහෙම ගන්නපුවම ලේසි අපිට. ප්‍රමාදයේ මරණයට මඟ. දැන් මේ මෙලෝ උපන් අය මරණින් එහා පැත්තට යන තැන් ටික බලන්න. ත්‍රිපිටකයෙන්ම ගන්නවා අපි සෝකායස වේදෝ පරම්මරණා දුග්ගතින් උප්පජ්ජති. සෝකායස වේදෝ පරම්මරණා මනුස්සදෝ බග්ගං උප්පජ්ජති. සෝකායස වේදෝ පරම්මරණා මනුස්සසෝ බග්ගං උප්පජ්ජති. සෝකායස වේදෝ පරම්මරණා දිව්‍ය සහවිතං උප්පජ්ජති. සෝකායස වේදෝ පරම්මරණා බ්‍රහ්ම සහවිතං උප්පජ්ජති. ඒ මරණයෙන් පසු මේ කියපු අය තවත් එකක් තියෙනවා එකම ගත්තේ නැහැ වෙතෙන්ට. ඇයි දුගතිගාමී වෙන්නේ? ඇයි කාමසුගතියේ සැප අඩු වැඩි වෙන්නේ? ඇයි දෙවියන් අතර උපදින්නේ? ඇයි බඹලෝ යන්නේ?
ප්‍රමාද නිසා. එයයි ප්‍රමාදය. කුමක් නිසාද? කොහොමද මේ උත්පත්ති සිද්ධ වුණේ? ඔබ ශරීරය අතහැර යනකොට ශරීරයෙන් කොහොමද ගියාද? නැත්නම් කුමක්ද මේ පිටුපස තිබුණ බලවේගය? උත්පත්තින් පඤ්ඤාපේමි. උත්පත් පනවනු ලබන්නේ කාටද? ස උපාදානස්ස. උපාදාන සහිත පුද්ගලයාට. දැන් නම් කායන බිඳී සිදුවෙන මරණයෙන් පසු අපායේ මිනිසුන් අතර දෙවියන් අතර බ්‍රහ්ම ලෝකේ උපදින්නම් ඔහු උපාදාන සහිතයි. මොනවද? පරලෝ යන්නේ අපායට නම් පවෙන්නේ එහෙනම් පවේ උපාදාන සහිත වීම. පරලෝ යන්නේ කාමසුගතියට නම් එහෙනම් පිනේ මධ්‍යම උපරිම සහ අඩු කියන උපාදාන වීම. පරලෝ යන්නේ බ්‍රහ්ම ලෝකයට නම් රූපී හෝ අරූපී ධානයේ උපාදානය. දැන් උපාදානයේ ප්‍රමාදයයි නේද? පමාදෝ බය දස්සේවා කියන එක එහෙනම් උපාදානයට අකමැති වෙන්න වෙනවා. කොහෙද උපාදානය වෙන්නේ? ජීවිතයට එකවරයිද? දවසට එකවරයිද? නෑ, එහෙම බලන්න බෑ අපට මේක. අපි ජීවිතේ කොටස් කරගන්න ඕන. කිලෝමීටරේ මීටර 1000කට කොටස් කරනවා වගේ සෙන්ටිමීටරේ මිලිමීටර් 10ට කොටස් කරනවා වගේ මේ එක පුංචි පුංචි කොටස් වල එකතුවක්. ජීවිතයත් අවුරුදු වල 70ක 80ක 100ක එකතුවක්. අවුරුද්දත් මාස 12ක එකතුවක්. මාසයත් දවස් 30ක එකතුවක්. බලන්න එහෙම පුංචි කොටස් වලට ගියාම අන්තිමට දවසත් පැය 24ක පැයත් විනාඩි 60ක විනාඩියක් තප්පර 60ක තප්පරයත් 10න් එකක. දැන් මේ ප්‍රමාද වීම හෙවත් උපාදානය වීම ජීවිතය තුළ වුණාට ජීවිතයේ ඇස තුළ කන තුළ නාසය තුළ දිව තුළ කය තුළ වර්තමානයේ ගන්නා අරමුණු තුළ සිදුවෙන දෙයක්. අරමුණක් රස විඳින්නට යාමෙන් අරමුණ තුළ ඇති කරගන්නා වූ ලෝභ මූලිකත්වයේ දේශ මූලිකත්වයේ මෝහ මූලිකත්වයේ මමත්වයෙන් ගැනීම අරමුණ අවසන් නොවි අනාගත ඵල උපදින්න හේතුවක් ඉතුරු වීම හේවත් ප්‍රමාදයට මුලයි. දැන් මේක සිදු වෙන්නේ කොහෙද කියලා පෙර දහම් වල සඳහන් වෙනවා. ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල, අරමුණක් තුල. ඒක ඔබ තුල සිදු වෙනා නම් ඔබ තේරුම් ගන්න. අන්න එතකොට කාම තණ්හා හෝ භව තණ්හා හෝ විභව තණ්හා යටතේ ඔබට ජීවිතේ ලබාගත් ජීවිතේ කරන්න ඕන දේ වෙනුවට භවයක් හැදෙනකොට අන්න ඒ ප්‍රමාදේ විපාක. අන්න අපායට ගිහින් හරි දිව්‍ය ලෝකයෙන් හරි බ්‍රහ්ම ලෝක ගිහින් හරි අප්‍රමාද වෙන්න කියලා දෙන තැනක් පාරක් නැති බැවින් ප්‍රමාදේ බය ඒකයි. සසරේ අතරමං වීම. අනතුරු එතනින් ඒ කර්ම ශක්තිය නිම වෙනකොට නියත වශයෙන් යන්න පුළුවන් තැනක් පෙන්වන්නේ නැහැ. ධානලාභියා ධාන ලැබලා එතෙන්ට ගිහින් තියෙන්නේ කුසල හේතු අකුසල හේතු යට කරලා. අරක ඉවර වෙනකොට යට වෙන එකක් එන්න පුළුවනි. දෙවියන් එතෙන්ට ගිහින් තිබෙන්නේ පුණ්‍ය හේතු ඉවර කරලා පාප හේතු ඉවර කරලා නෙමෙයි පුණ්‍ය හේතු වෙලෙන්නේ. පුණ්‍ය හේතු ඉවරනකොට පාප හේතුවපත් වෙන්නත් පුළුවන්. අර බඹලෝ පුද්ගලයාටත් පුණ්‍ය හේතු හෝ පාප හේතු මත ආපහු වෙන්න පුළුවන්. මිනිසා මෙතනින් පරලෝ යනවා පුණ්‍ය පාප හේතු මත ප්‍රතිසන්දිය අපායද මිනිසුන් අතරද දෙවියන් අතරද කියන්න බෑ. බුද්ධෝත්පාදයක මිනිසත් බව ලැබී ආපහු මෙතනින් ඉවත් වී යාම මිනිසත් බව ලැබෙන්න පුළුවන්. නමුත් සදහම් කියන එක හමු වීමට තියෙන ඉඩ කඩ වලකාලාමක් වැලකී යාමක්. අන්න මේ සසර හැදීම තුළින් සසරේ පමාවීමක් තුළ අර බුද්ධෝත්පාදයයි මනුස්සත් බවයි සදහම් හමුවීමයි. මනුස්ස පටිලාභෝච සද්දම්මස්ස දේශනානං වූ මේ හේතුඵල එකතු වීම ආයෙ නොලැබෙන්න පුළුවනි. ඒක තමයි බය දකින්නවා කියන්නේ. සසරේ ඇවිදීම තුළ ඊට පස්සේ පෘථග්ජන පුද්ගලයෙක් වශයෙන් ඒ තැන්වල උපදින්න පුළුවන් ඒ සත්ත්ව කොට්ටාසයට. වතුරේ ඉන්න සතාට, කැලේ ඉන්න සතාට, මිනිසාට ඒ ලෝකවල පවතිනා වූ අභාග්‍යයන් තිබෙනවා. අටලෝ දහමට අදාළ දේවල්.
ඒවට මෝන දෙන්න වෙනවා. ඒවා කළමනාකරණය කරගන්න, ඒවා දරා ගන්න ශක්තිය කාටවත් නැහැ. ඒ නිසා ඒ බය විඳින්න වෙනවා. දැන් මේ ලෝකෙ කොතන ඉපදුනත් අටලොදමට දාලා කාරණා දේවල් දිනවා. එතකොට ඒක දරා ගැනීමේ කළමනාකරණය කිරීමේ හැකියාව තිබෙන්නේ ආර්ය පුද්ගලයෙකුට. ආර්ය නොවන පුද්ගලයෙකුට ඒවායේ දුක ලෝකෙ තියෙන දේවල් වශයෙන් විඳින්න වෙනවා. අන්න ඒක තමයි මේ වෙනත් පත්යකට ගියොත් ඒ தত্ত্বය තුළ ගැලවෙන මගක් කොසේ වෙතත් ඒ හැම එකක්ම පීඩාවට පත් වෙන්න සිදු වෙනවා. පමාදෝ බය දස්සේවා. එසේනම් ප්‍රමාදය මොකද්ද? අසිහියෙන් කටයුතු කිරීමයි කියලාද ප්‍රමාදය. කොහොමද ඔබ ළඟ සිදු වෙන්නේ? අනේක ඉගෙන ගන්න. ඔබට ඇසට කනට නාසයට දිවට කයට ලෝක සමග ජීවත් වෙන්න අරමුණු හමු වෙනවා. ඒ බාහිර තියෙන දේවල් තමයි ඔබ හඳුනාගන්නේ මේ පස්දොර උදව් වෙන්න. බාහිර දේවල් සම්බන්ධයෙන් ඔබේ උපකල්පනයේ චිත්තාභ්‍යන්තරයේ තිබී ලෝභ මොහ වශයෙන්, ද්වේෂ මොහ වශයෙන්, ඊර්ෂ්‍යා ක්‍රෝධ වශයෙන් තිබී උපදිනවා. ඉපදුනහම ඔබ ඒවා මූලිකව තීරණ ගන්නවා. එතකොට ඔබේ කය වචන ඒ මොහොතේ උපන් හැඟීම විසින් මෙහෙවන ලෝභයෙන් නැමැති මම, ද්වේෂයෙන් නැමැති මම, මෝහයෙන් නැමැති මම, ඊර්ෂ්‍යාව නැමැති මම, ක්‍රෝධයෙන් නැමැති මම, පළ ගැනීම නැමැති මම, ගුණමත්කම නැමැති මම තව තියෙනවා. සාරම්භ තම්බ මද මාන පමාද මක්ඛා කියලා වචන ටිකක් එහෙම තියෙනවා. ඔය විදිහට අන්නේ හැඟීමට එකතු වීම තුළින් ඔබට සිදුවෙන දේ ඔබ සසරට බැඳෙන හැටි, සංයෝජන හැටි පිළිබඳව පෘථග්ජනට අවබෝධයක් නැහැ. මෙහෙම නේද මං සංයෝජනය වෙන්නේ, මෙහෙම නේද මම සසරට අහු වෙන්නේ කියලා දැනගත්තාම අර අපි කියනවානේ ගිනි පෙලෙල්ලෙන් මේ බැටකෑ පුද්ගලයා කලාමැදිරියටත් බයයි කියලා. ඒකේ ගිනි පෙල්ලේ අනතුරු දන්නවා. අන්න ඒ වගේ බැඳීමේ අනතුරු දන්න පුද්ගලයා කුමන හේතුවක් නිසාවත් බැඳින්න කැමති වෙන්නේ නැහැ. එනිසා පළමුව පමාදෝ බය දස්සීවා. දැන් පමාදෝ මම කොහොමද පෙන්වන්නේ? මේ කරුණ පැහැදිලි කිරීම පැයක් තුළ වටහා ගන්න අය සඳහායි ඒක පෙළ දහමේ සඳහන් පරිදි ඔබේ ඇස තුළ, ඔබේ කන තුළ, ඔබේ නාසය තුළ, ඔබේ දිව තුළ, ඔබේ කය තුළ අරමුණු රසෙන් විඳින්න ගියාම සිදුවෙන දෙයක් මේ ප්‍රමාදය. ඒක තථාගතයන් වහන්සේ නම් පෙන්වන්නේ පරිහාන ධම්මං ඕ භික්ඛවේ දේසිස්සාමි. එහෙම නැත්නම් සක්කාය සමුදයගාමිනී ප්‍රතිපදාව කියලා ගත්තත් හරි. සක්කාය හට ගන්න පාර. අන්න මේක තේරුම් ගැනීමෙන් ඔබ තේරුම් ගන්න ඔබ පමාව වෙද්ද නැද්ද කියලා. පෘථග්ජන කියන පුද්ගලයා මේ හැම අරමුණු රසයක් විඳීම හමුවේදීම ඒ එන අරමුණු සමග ඇලීමෙන් මුලාවෙන් ගැටීමෙන් මුලාවෙන් ඒතං මම ඒතොහං අස්මින් ඒසෝ මේ අත්තා කියන මුලාවෙන් දකිනවා පමාවෙන්. මගේ මම මගේ ආත්ම. මගේ මම මගේ ආත්ම වචනෙන් කියවෙන අතර ගත්තාම මඤ්ඤ මානෝ ගැනීමෙන් කෝ බික්ඛු බද්දෝ මාරස්ස ප්‍රමාදයයි. තවත් පැහැදිලි කරනවා මම. අසුරු ගසන සැනකින් මේ අරමුණු හමුවීමේදී කරුණු තුනක එකතුව පස්ස වශයෙන් පෙන්නනවා. ප්‍රසාදයත් ගෝචර රූපයත් මානසිකාරයත් කියන තුන එකතු වෙලා චිත්තාභ්‍යන්තරේ පවතිනා වූ Tamanගේ හැඟීම ලෝභ මූලික, ද්වේෂ මූලික, මෝහ මූලික, ඊර්ෂ්‍යා මූලික Tamanගේ අතීතයේ මෙතෙන්ට එනවා. එතන ඉඳන් තමයි ඔබ නිගමනය කරන්නේ, තීරණ ගන්නේ. ඒ මධ්‍යස්ථානය තමයි තමා. දැන් ඒ දේ තමයි බාහිර දේවල් ආශ්‍රයෙන් ඔබ විඳින්නේ. බාහිර දේ කෝක වුණත් ඒකට අදාළ හතුරුකම විතුරුකම ඔබට අදාළ සිතේ පවතින වේදනා ස්කන්ධය. සැප හෝ දුක් උපේක්ෂා වශයෙන්. වේදනාව පවතින ඇලීම් ගැටීම් ස්වභාවය හෙවත් ප්‍රියාප්‍රිය ස්වභාවය අනුව ඒකට සම ඇති කරගන්නා වූ ඇලෙන ගැටෙන බව හෙවත් වේදනා පච්චා තණ්හා. තණ්හා වුණාම ඒහා සමග වැඳී පවතිනා වූ ඊළඟ දේ උපාදාන. උපාදාන වුණාම ඊළඟ පවතිනා වූ දේ භව හෙවත් සංයෝජනය වීම.
අන අරමුණේ මුලා වීම තුළ සංයෝජනය වේ. මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝමා රස්ස මේ පමාවයි. අරමුණ අනාගත ඵලයක් උපදින්නට හේතු ඉතුරු නොකර අවසන් නොවි අනාගත ඵලයකට හේතු තබා අවසන් වීම බුදු සමයේ උගන්වන පමාවයි. දැන් ඔන්න එහෙනම් මොනවත් අල්ලාගෙන තණ්හා උපාදාන අවිද්‍යා සංඛාර බෑ කරලා බෑ. මොකද වුණොත් එහෙම ඒක අවිද්‍යාපත්‍ය සංඛාර. එතකොට පාපයේ තුලින් අපායට, පින තුලින් කාමසුගතියට, ධාන තුලින් බඹලොවට, පාප මාර්ගයේ, පුණ්‍ය මාර්ගයේ, ධර්ම මාර්ගයේ නමුත් ඒක සබ්බ කම්ම කර්ම මාර්ගය. නමුත් ඒකේ තව එකක් තියෙනවා. ඒක අප්‍රමාදයට සම්බන්ධ එක ඇරුණාම ওই ප්‍රමාදයට අදාළ එක නෙවෙයි. තව කර්මයක් තියෙනවා. ඒක අප්‍රමාද කර්මය. ওই ප්‍රමාද කර්ම විපාකනේ ප්‍රවෘත්ති සහ ප්‍රතිසන්දි වශයෙන් විපාක. ලෞකික විපාක. අරකත් කර්මයක්. ඒක විපාකේ ලෞකික විපාකේ නෙවෙයි. එනිසා මේ කර්ම රැස් කිරීම කියන හමුවේදී මමත්වෙන් ගැනීම තුළින් මේ තුනේමත් අර සංයෝජනය වීමත් සතරට බැඳීම. සක්කාය සමුදයගාමිනී ප්‍රතිපදාව. ඔන්න බුදුබණ තේරෙනකොට ඔබ තුළ පෘථග්ජන පුද්ගලයෙක් වශයෙන් හොඳ වුණත් නරක වුණත් පින්පව් දෙකෙන් බැහැර වුණත් ඇතුළතින් සිදුවෙන මේ අරමුණ කෙරෙහි ආසක්ත වීම, ඇලීම ගැටීම තුළින් සිදුවෙන්නා වූ මේ බන්ධනීය ස්වභාවය පමාද. ඊට පස්සේ ගැලවෙන්න බෑ. බිත්තර දැම්ම නම් පැලවෙනවා. බීජ හැදුනා නම් ඊළඟ වතාවට කන්නට පැලවෙනවා. කර්ම බීජ රැස් කළා නම් කර්ම බීජයට අනුව අපාය සහ මිනිසුන් අතර හෝ දෙවියන් අතර හෝ බ්‍රහ්මයන් අතර ප්‍රරෝහණය වෙනවා බීජය. ඒ ස උපාදානස්සකෝ අහං වච්ච උත්පත්තිම් පඤ්ඤාපේමි. උපාදාන සහිත අර තණ්හා උපාදාන භව කියන්නේ උපාදාන සහිත වෙනවට. ඔහු පමාවට දක්ෂයි. දැන් අන්න මේක තේරුම් ගත්ත පුද්ගලයාට අපමාදෝ රතෝ එනවා. ඒ අපමාදෝ රතෝ කියන ස්වභාවය භික්ෂුත්වයයි. ඕන කෙනෙකුට. එබඳු තත්ත්වයකදී අර චිත්ත අභ්‍යන්තරේ ලෝභ වේපුල්ලන්, දෝෂ වේපුල්ලන්, මෝහ වේපුල්ලන් තමා පරිහාන ධම්මං වූ භික්ඛවේ දේසිස්සාමි. පරිහානිය. ඒවා චිත්තාභ්‍යන්තරේ මූල වශයෙන් බලවත් වීම. ඒ අර මේ මොහොතට එකතු වීම තුළින් චිත්තාභ්‍යන්තරයට තැබීමෙන් බලවත් වෙන එක අප්‍රමාදයට පියනම් ඔහු පිරිහෙන්ට සුදුසු නෑ. අබබ්බෝ පරිහානාය. අන්න එහෙමයි බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම තුළ පුද්ගලයාගේ පරිහානියට සුදුසු නැති කෙනෙක් වෙන්නේ. එතකොට පමාදෝ බයදිස්වා බබ්බෝ පරිහානාය. අපමාදෝ රතෝ බික්ඛු අබබ්බෝ පරිහානාය. එහෙමයි ගලපන්න පුළුවන් වෙන්නේ. දැන් ඔබ අප්‍රමාදයට ප්‍රිය කරන කෙනෙක් වෙන්න වෙනවා. කවද්ද? ලබනාත්මෙද? ඊළඟ බුදු සසුනේද? හෙටද? ඊයේද? වර්තමාන මොහොතේ. වර්තමාන මොහොතේ ඔබට පැවරී තිබෙනා වූ කාර්ය බහුලත්වය තුළ ගත කරන ජීවිතය තුළම ඔබ පිළිබඳව පරීක්ෂණයකට මුහුණ දීලා තේරුම් අරගෙන ඔබ යම්කිසි සොරුන්ට නොදන්නා සොරු අල්ලන්ට එන සොරුන් අල්ලන්ට යොදාගත්තා උපකරණයක් සහිතව ඉන්න කෙනෙක් වෙනවා. සොරුන්ට දන්නවා හිටියොත් ඔවුන් එන්නේ නැහැ. නොදන්නවා හිටිය තුළම නොදන්නවා හිටියත් රැකලා හිටපුවම ආවොත් අල්ලා ගන්න පුළුවන්. දැන් මේ සොරු කවුද? වටිනා බඩු ගෙනියන්න එන. ධර්මයේ තේරෙන්න පෙර ළමා කාලයේ සිටන් ඔබේ සිතේ එකතු කරගත්තා වූ මේ මොහොතට ප්‍රයෝජන ගැනීම සඳහා ගන්න පුළුවන් අවියක් වශයෙන් පෘථග්ජනයින් පාවිච්චි කරන්නා වූ කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්කය. අන්න ඒ විතර්කය තමයි මේ මොහොතට එන්නේ. විතර්කයයි ඔබ බවට පත් වෙලා ඔබේ කය වචන මෙහෙවන්නේ. එහෙම විතර්කය ඔබ බවට පත් වෙලා ඔබේ කය වචන මෙහෙවන බව දන්නේ නැතිකම ප්‍රමාදයේ හෙවත් අසහියයි. ඒ පිටුවට ඉඩ නැහැ.
ඒ පරණ පොතේ පරණ පිටුවක් ඒක. ඒ පිටුව දැන් පාවිච්චි කරන්න ඉඩ නැහැ. එවඳු අවස්ථාවකදී අපමාදෝ රතෝ බික්ඛු වෙන්න වෙනවා. අරමුණේ ඇලීමෙන්, අරමුණේ ගැටීමෙන්, අරමුණේ මුලාවීමෙන් අරමුණ ඇතුව ගියාට අනාගත සසරක් හදමින් භවගාමී වෙන බව සහ කර්ම වීජ රැස් වෙන බව ඔබට තේරෙනවා නම් ඒක තුලින් භව නිරෝධය නැහැ. පමාදෝ බය දස්සීවා. භව නිරෝධය වෙනුවට භව සමුදයට තියෙන මාර්ගයේ භව නිරෝධය බවට පත් කිරීම සඳහා ඔබ ඔන්න මේ මොහොත භව සමුදයක් නැතුව භව නිරෝධ කිරීම සඳහා තියෙන කැමැත්ත තමයි අපමාදෝ රතෝ. තව වචනයක් ගන්නවා ඕන නම් අපි සිහියෙන් කටයුතු කිරීමයි කියනද අප්‍රමාදය. කුමක්ද සිහිය? කොතෙන්ද සිහිය තියෙන්න ඕන? බලමු අපි. යම් පුද්ගලයෙකුට යම් මොහොතකදී අදාළ කරුණු වණ ගැසීම තුළින් හමු වෙන රූපේදී, ශබ්දේදී, ගන්ධේදී, රසේදී, හතුරාමිතුරා හැඟීමේදී එහා සමග උපදින නොසන්සුන් බවක් හෙවත් විතර්කණයක් තියෙනවා. ඒ විතර්කණය විසින් ඔබේ අතපය මෙහෙවන්ට ඔබව අත්අඩංගුවට ගන්නවා, ඔබට බලපෑම් කරනවා, ඔබ වෙනුවට එයා ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ මොහොත ඔබේ ක්‍රියාකදාමය මෙහෙවන්නේ කාමයන්ට බර නම් කාම විතර්කය. තරහට බර නම් ව්‍යාපාද විතර්කය. රිදවීමට බර නම් විහිංසා විතර්කය. අන්න ඒ විතර්කය විසින් ඔබේ අතපය පාලනය කරන බව තේරුම් ගත්තම අන්නේ පාලනය කරන්න සිහි නැති නිසා. ඔබේට එකතු වෙන්නේ බුදුන් වහන්සේ වදාළ ඒ වළක්වන්නට අවශ්‍ය සතිමත් බව නැති නිසා. දැන් ඒ සතිමත් බවෙන් තොරව මේ හැසිරීම් රටාවට ඔබ කැමති නෑ. ඔබ කැමති ඒ මොහොත ප්‍රමාදයේ බවට පත්වෙන්ට මේ අපමාදෝවට පත්වෙන්ට. අපමාදෝ රතෝ බික්ඛු. ඇස තුළ, කන තුළ, නාසය තුළ, දිව තුළ, කය තුළ, හිත තුළ අරමුණක් පාසා අපමාදෝ රතෝ බික්ඛුගේ ක්‍රියාවලිය මොකද්ද? ඒක තණ්හාව රැස් කිරීම වෙන්න පුළුවන්ද? ඒක තණ්හක්ඛය වෙන්න වෙනවා. ඒක දෝෂ රැස් කිරීමක් වෙන්න පුළුවන්ද? නෑ ඒක දෝසක්ඛය වෙන්න වෙනවා. ඒක මෝහ රැස් කිරීමක් වෙන්න පුළුවන්. නෑ ඒක මෝහක්ඛය වෙනවා. කය පිනිස. ඒ අය පිනිස අනාගත හේතු තැවීම පිණිස උදා වෙන මොහොත අනාගත හේතු නොතබා අවසන් කිරීම පිණිස පවතිනා වූ ප්‍රිය බව අපමාදෝ රතෝ බික්ඛු. ඒ සඳහා බුදුන් වහන්සේගෙන් හඳුන්වා දෙනු ලබන්නේ සතිමත් බව. මේ මොහොතම සතිමත් නොවීමෙන් සතරට බැඳෙනවා. මේ මොහොතම සතිමත් වීමෙන් අර කියන විපාක දෙන කර්මයක් වෙනුවට විපාක නොදෙන ලෞතුරු සවයක් දෙන කර්මය කරන්නෙක් වෙනවා. ඒකත් කර්මයක්. නමුත් ඒකේ කර්මයේ විපාකයේ මතු භවයට බදු සතරට යන්නේ නැහැ. අර තණ්හා උපාදාන භව කියන වචන යටතේ සිදු වෙන කර්මය කර්ම රැස් කිරීමේ කර්මය, පාප කර්මය, පුණ්‍ය කර්මය, ධාන කර්මය. දැන් ඒ මොහොතම තථාගතයන් වහන්සේගේ දහම් පෙළෙහි භව නිරෝධාය ධම්මං දේශේදී කර්මක්ෂය කිරීමේ කර්මය, අප්‍රමාදය, නිරවශේෂයෙන් නිරෝධ කිරීම කියන වචන වලින් පෙන්වන්නේ මොකක්ද? ඒ ඔබ ළඟ කරන්න පුළුවන් ඔබට. අය අපි හොයාගන්න ඕන. කොහොමද ඒක වෙන්නේ? මේ මොහොතේ තම තමන් කටයුතු කරමින් සිටින විට ඔබට අදාළ යම්කිසි දර්ශනයක් නැත්නම් ශ්‍රවණයක් ආදී කාරණයක් නිසා, මනෝධර්මයක් නිසා ඒවයි උදව්වෙන් ඔබේ චිත්තාභ්‍යන්තරයේ මේ වනට තබා තිබුණා වූ කාම විතර්කයක්, ව්‍යාපාද විතර්කයක්, විහිංසා විතර්කයක් හිතට එනවා. uppannam kama vitakkam, uppannam vyapada vitakkam, uppannam hinsa vitakkam. ඔන්න දැන් වෙලාව ආවා.
අප්‍රමාද වීම සඳහා වෙලාව ආවා සතිය නැත්තම් ප්‍රමාද වෙනවා. අන්න මේ මොහොතේ සතිමත් වීමෙන් මොකද්ද කරන්න ඕන? සතිමත් නොවුනොත් වැඩෙන අංගයන්ට කාමාංග කියනවා. සතිමත් වුනොත් වැඩෙන අංගයන්ට මේවා මේ ධර්මතා නිරවශේෂයෙන් හේතු ඉතුරු නොකිරීමෙන් අවසන් කරන්න පුළුවන් තැනට අපේ සිත මෙහෙවන්න පුළුවනි. පෘථග්ජන භාවයේදී ස්ත්‍රී පුරුෂ ගිහි බැවිදි ભેදයෙන් තොරම අවශේෂයෙන් නිරෝධ වීමට බොහෝ කල හුරු කර තිබෙන බැවින් ඒක අර ගවයා ගිය පාරේ යනවා වගේ ඒ පාරෙම ගිහින් අහු වෙනවා. දැන් ඒ මොහොතට අර එන කාරණාව බාහිර කරුණක් නොව බාහිර උදව්වෙන් තමන්ගේ චිත්තාභ්‍යන්තරයේ තිබී එන එකක් බව. පුරුෂස්ස හෝ ස්ත්‍රී හෝ කාමය කියන්නේ සංකප්ප රාගයක් බව. විචිත්‍ර වූ කාම වස්තුන්ගේ බාහිර ලෝකයේ ඇති කාමයක් නැති බව. ඒවා නිසා තමන් උපදින සංකල්පය උපදින බව. ඒ පස්ස යනුවෙන් නම් කරන බව. ඒට එකතු වීමෙන් යලි සසර හැදෙන බව සහ අදාළ දුක් ටික රාගයේ දේශේ මෝහේ ව්‍යාපාදයට එකතු වීමේ දුක් ටික තෝරුමකම් කියන්න සිදු වෙන බව තේරෙන බැවින් දැන් මේ මොහොතට අප්‍රමාදයට ප්‍රියයි. කොහොමද අප්‍රමාද වෙන්නේ? තින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනා වේදනා පච්චය තණ්හා තණ්හා පච්චය උපාදාන අප්‍රමාදේ නෙමෙයි ප්‍රමාදයයි. හොඳයි එන්න පුළුවන්. ඒ පාරේ ගිහින් සතර හදනවට බය නම් කරන්න තියෙන දේ එකතු නොවී ඉන්න එකනේ. දැන් පස්ස වේදනා නොකළොත් නිරෝධ වෙන්නේ නැද්ද? පස්ස නිරෝධයෙන් වේදනාවට තැනක් හම්බ වෙන්නේ නැහැ. වේදනා කලේ නැත්නම් තණ්හාවට තැනක් හම්බ වෙන්නේ නැහැ. තණ්හා කලේ නැත්නම් උපාදානයට තැනක් හම්බ වෙන්නේ නැහැ. උපාදානය කලේ නැත්නම් භව ගාමීද භව නිරෝධ ගාමීද? සතතාගතෝ භව නිරෝධාය ධම්මං දේශේති. සිහියෙන් කටයුතු කිරීම තුළින් අතීතයෙන් එන දේ වර්තමානයේ හරහා අනාගතයට පවත්තන්ට හේතුවක් එකතු නොවන්නේ නම් ඔහු පස්ස නිරෝධා වේදනා නිරෝධෝ වේදනා නිරෝධා උපාදාන නිරෝධෝ තණ්හා නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධ භව නිරෝධෝ කියන මේ සූත්‍රය වර්තමාන මොහොතේ ඇස තුල කන තුල නාසය තුල දිව තුල කය තුල කාම විතර්ක ව්‍යාපාද විතර්ක විහිංසා විතර්ක ප්‍රහාණය සඳහා භාවිතා කරනු ලබනවා. දැන් අපමාදෝ රතෝ බික්කු. දැන් තණ්හා උපාදාන අවිද්‍යා සංකාර නම් භවගාමී කුසල කර්මයන් රැස් කරනවා. එහෙනම් ලෝභ දේශම වැඩෙනවා. එහෙනම් බබ්බෝ පරිහානාය. දැන් පෙන්වන්නේ අබබ්බෝ සුදුසු නැහැ පිරිහෙනවා කියන්නේ. මන්දයත් ඔහු අනුසෝතගාමීෙක් නොව පටිසෝතගාමීෙක්. දැන් ඔබට අවදි වීම හමු වෙනවා. අවදි වූ තැන් පටන් නින්දට යනතුරු ඔබට නැකත් හමු වෙනවා. මොහොතින් මොහොත එළඹෙන එක නැකත කියන්නේ. ඒ මොහොතේ අතීතය සමග එක්වී අතීත අත්දැකීම් වල අතීතයට වහල් වෙමින් සටනට මුහුණ දී පරදිනවද? අතීතේ බැහැර කිරීමට අවශ්‍ය ඥාන ශක්තියෙන් සතියෙන් යුක්ත වීම තුළින් අතීතේ බැහැර කරමින් උපන්න කුසල් දුරු කිරීම හරහා නූපන්න කුසල් නූවීමට දායක වීමෙන් පරිහානිය වළක්වා ගන්නවද? දැන් මේ දෙකට තව නමක් තියමු. දැන් මේක ඇස තුල කන තුල නාසය තුල දිව තුල කය තුල ඕනෑම අරමුණක් තුල සිදුවෙන ඔබ මෙලොවට සසරට බැඳෙන ක්‍රියාදාමයේ සූත්‍රයයි. ප්‍රමාදයේ සූත්‍රයයි. එතකොට හැම මොහොතකදීම අරමුණේ මුලා වීම තුල පස්ස වේදනා තණ්හා උපාදාන භව හෙවත් අවිද්‍යා සංඛාරා බුදුවරු හමු වී මේ දේ තේරුම් අරගෙන මේ මොහොත උත්සාහයෙන් මෙසේ නොකිරීමට කටයුතු කරන්න දිනු කරගත් සියකින් උක්තව ආරම්භ කරන තුරු මේ ආරම්භ වෙන්නේ නැහැ, මේ පාරේ යනවා. පමාද විහාරේ
තමන්ම මේ තබන්නා වූ හේතු නිසා තමන්ට භවගාමිත්‍ය සතර හිමි වෙන බව අන්න දැන් තේරෙනකොට පමාදෝ බය දස්සීවා. කොහෙනම් ගිහින් මේ විශ්වයේ ආපහු මිදෙන්නද? මොකද අපමාදෝ රතෝ කියන තැනට එන්න වෙනවා. ඒ සඳහා පෙළදහම බුදුසමයේ පවතින මිනිසුන් අතරයි මිනිසුන් අතරත් සදහම් හමු වෙන කල්යාණ මිත්‍ර සේවනය තුළ තමයි මේ සියුම් තැනට එන්න පුළුවන් වෙන්නේ. තෙක්කල් ආගමික අන්තවාදී නොයෙකුත්වාදී මතවාද ඇදහිලිවාද ඔස්සේ විශ්වාස තබමින් එනවැරුණාම තමා ගලවා ගැනීමට එන්න ලැබෙන්නේ නැහැ. අන්න මේ පුද්ගලයාට මේ නොඇල්මෙන් කෙලවර වේ. අල්ලා නොගැනීමෙන් නොතැවුල දේශනා කරමි කියන පදයට අදාළ ක්‍රියාකාරකම කරන්ට උදා වෙන නැකතයි වර්තමානය. කොතන කොහේ හිටියත් මෙන්න මේ වඩනවාට කියනවා විදර්ශනා වඩනවා. මේක නැවත නැවතත් භාවිතා කරන එකනේ. වඩනවා කියන්නේ වැඩි දියුණු කරගන්නවා. විදසුන් වඩනවා. ඔහුගේ බලාපොරොත්තුව ත්‍රිවිධ විතර්කණයට එකතු නොවී ප්‍රහාණය. ඔහුගේ බලාපොරොත්තුව පස්ස නිරෝධයෙන් වේදනා නිරෝධය, වේදනා නිරෝධයෙන් තණ්හා නිරෝධය, තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධය, භව නිරෝධය. අපමාදෝ රතෝ බික්ඛු. ඔහු අතින් සිදුවන දේ අරමුණට මුලා වී ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් අරගෙන හේතු තබා අවසන් කරන අවශේෂ නිරෝධය. අවශේෂ නිරෝධෝ. ඔහුමයි සසර හැදුවේ. ඔහුමයි හේතු ලැබුවේ. දැන් ඔහුගේ ක්‍රියාකලාපයේ අවශේෂ නිරෝධය වෙනුවට නිවාරය අවශේෂ නිරෝධය. අවශේෂ නිරෝධයේ ප්‍රමාදයයි, නිර්වශේෂ නිරෝධය අප්‍රමාදයයි. අවශේෂ වුණේ නැත්නම් කර්ම බීජ රැස් වෙන්නේ නැතුවම හටගන්නේ නැහැ. නිර්වශේෂයෙන් හේතු ඉතුරු නොකිරීමෙන් අවසන් කිරීම. අන්න බුදු සමයේ හොයාගෙන ඇවිදින් විවිධාකාරයෙන් ධර්ම ශ්‍රවණයකට අන්තිමට අප්පමාදෝ රතෝ බික්ඛු බවට පත් වෙන්නේ මෙන්න මේ කාරණේ තේරුම් අරගෙන ඒක කරන්න යනකොට. දැන් මොකද වෙන්නේ? අරමුණු හට ගන්නවා. ඒ අයටත් අනිත් අයටත් හට ගන්නවා. වෙනස මොකද්ද? පෘථග්ජනයා හටගත් අරමුණ ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් බැඳී මමත්වයෙන් අරගෙන ඇලී ගැටි අවසන් කරමින් ඔහු අවශේෂ නිරෝධය කරනවා. ඔහු පමා වූ කෙනෙක්. සසරේ පමා වූ කෙනෙක්, සසරේ යන්න පාදයක් තැබූ කෙනෙක්. පාදයේ තැබුවම ඉදිරියට තැබුවම ගමනක් යන්නේ වගේ ඔහු අනාගතයට හේතු තැබීම. වර්තමානයේ අනාගත ඵලයක් සඳහා හේතු තබන පාදයේ තබනවා. මෙන්න මේ වරද නොදැන කරන නිසා තමයි අපට සතර හැදෙන්නේ කියලා තේරෙනවා නම් ඒ වරද නොකර ඉන්නට ඔහුට ඕන වෙනවා මේ අවස්ථාවම පමාදෝ බයස්ස දස්සීවා වෙනුවට අපමාදෝ රතෝ බවට පත් කරන්න. ඔහුට අවශ්‍ය වෙනවා මේ පස්සේ ගන්න තැබීම වෙනුවට අවශේෂ නිරෝධය වෙනුවට නිර්වශේෂයෙන් නිරෝධ කිරීමේ ඕනකම. මේ අවබෝධයට ආ කෙනාට මේ මාර්ගයේ ගත යුතුයි ඔකේන දැක්ම ගත්ත කෙනාට අනතුරුව සතිමත් බව නිසා uppannam කාම විතක්කං, uppannam ව්‍යාපාද විතක්කං, uppannam විහිංසා විතක්කං හතුරෙක් නොවේ. ප්‍රමාදියාට ගහගන්න, බැනගන්න, කපාගන්න, කොටාගන්න, පලිගන්න යාමතලින් ඔහු විශාල අමාරුවකටන බැවින් මොවුන් හතුරන්. මේ හතුරන් නැවත ඇවිදින් අපට පහරම දන්න නිසා හතුරන් ආවිට ඔවුන්ට එකතු නොවී තිබෙනින් හතුරන් පරාජය කිරීමේ මඟ ගන්න ආයට. හතුරා පරාජය කරන්නට අවශ්‍ය සතිය තිබෙනවා නම් එතකොට උතර මුලාව වෙනුවට එතන සතිය පවතිනවා. දැන් බලන්න දිනපතා අවදි වූ තැන් පටන් හුස්ම ගන්නවා දන්නවා නැතත් හුස්ම ගන්නවා. අවදි වුණෙන් පසුව එදිනෙදා බඩගින්නට ආහාර ගන්නවා, අපි පාසරදී පානය කරනවා. නැවත නැවතත් කරනවානේ දිනපතා. නැවත නැවතත් ඔබේ කාලසටහන පරිදි දිනකට වතාවක්, දෙවතාවක්, තුන් වතාවක්.
නෑම වතාවක් වෙන්න පුළුවනි. කෑම දේවතාවක් වෙන්න පුළුවනි. බීම 4 වතාවක් වෙන්න පුළුවනි. තව අවශ්‍ය නැත්නම් යමක් මාසයකට වතාවක්. එහෙමනේ සමාජය කරන්නේ යම් දෙයක්. දැන් තථාගතයන් වහන්සේ වදාළ අප්‍රමාදයට වතාවල් ගණනක් නැහැ. හැම මොහොතම ආරම්භයේ පටන් අවසානයේ දක්වා අවස්ථාවක්. අප්‍රමාදීව කටයුතු කරන්න අවස්ථාවක්. අන්න මෙතෙන්ට එන්න ඕන. ස්ත්‍රිය හෝ පුරුෂයා හෝ භික්ෂුව හෝ භික්ෂුණිය හෝ මෙතෙන්ට එන්න ඕන. දැන් ඔහු සහ අනිත් අයගේ අරමුණු පැමිණීම තුළ දක්වන්නා වූ ප්‍රතිචාරයේ වෙනස්කම හඳුනා ගන්න. අනිත් අය අරමුණට එකතු වෙමින් ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් බැඳෙමින් කයින් වචනෙන් ප්‍රතිචාර දක්වමින් සබ්බේ පුතක් යන උම්මත්තකා චරිතය රඟපානවා. ඒ මොහොතේදීම මේ පුද්ගලයා ඒ තුළින් තමන්ගේ චිත්ත අභ්‍යන්තරයේ තිබිද්දි හටගත් දුර්වලකම දැකලා ඒ අනාගතය සකන්නා වූ පාපයක් බවට පත් කරගන්න නැතුව එයාව බැහැර කරන්නට සතිමත් වෙනවා. දැන් මෙයාට මොකද වෙන්නේ? එයාට අනාගතයට නොතැබීම නිසා අතීතයේ ඇවිදින් මේ යනවා. අනාගතයට හේතු නොතැබීම නිසා වර්තමානයේ හරහා අනාගතයක් හැදෙන්නේ නැහැ. දැන් මේ සසර ගමන නිමා කිරීම, ආරම්භ කිරීම පටිසෝතගාමිත්වය නේද? දැන් මාර්ගය මේක නම් තණ්හා දුරු කිරීම, උපාදාන දුරු කිරීම, භව දුරු කිරීම. පස්සෙන් පටන් අරගෙන මාර්ගය නම් නිරවශේෂ නිරෝධෝ තස්සායව තණ්හාය නිබ්බානන්ති. නිබ්බානන් සමීපයි නේද? අරමුණක් තුළ අරමුණු රසයෙන් ගිහින් ඇලී ගැටි අවසන් වීම එක ප්‍රතිපදාවක්. අරමුණ ඇවිදින් නොඇලී නොගැටි අවසන් කිරීම තවත් ප්‍රතිපදාවක්. ඇලී ගැටි අවසන් කරන්න සිහිය ඕන නැහැ. ඕන මෝඩයෙකුට කරන්න පුළුවන්. නොඇලී නොගැටි අවසන් කරන්න ආදීනව දැකලා, සතර හැදෙනව දැකලා, කර්ම බීජ ඉතුරු නොකරමින් අවසන් කරන්නට උට අවබෝධයක් තියෙනවා. දෙදෙනාම මිනිසුන්, දෙදෙනාම පිරිමින්, දෙදෙනාම කාන්තාවන්, දෙදෙනාම භික්ෂුන්, දෙදෙනාම භික්ෂුණීන්. මේ වෙනස කරවන්නේ ඇඟද එහෙමනම්? නෑ, ඒ දැක්ම විසින්නේ. අන්න තථාගතයන් වහන්සේ මේ සමාජයේ දැනුවත් කිරීමේදී චක්කුංගෝදපාදී කතාවෙන් මෙන්න මේ දැක්ම, මේ ඇස ඔබව මේ ඇස ලබා දෙමින් ඔබව සසරට බන්ධන හැටි පෙන්නනවා. ඔබ සසරේ වහලෙක්, ඔබ භවගාමීත්වයේ වහලෙක්, ඔබ සැප දුක දෙකේ වහලෙක් බව ඔබට පැහැදිලි කරනවා. දැන් මේ පාරේ ගිහින් බෑ. සසරටම යන්නා, භවයටම යන්නා කියන අර්ථයෙන් සංසාරගාමී, භවගාමී, අපායගාමී, පාපවගාමී, පුණ්‍යගාමී, ධානගාමී, ඔය ඕනේ වචනයක් තුලින් තම තමන්ට තියෙන එක පරිදි ගාමී වෙන්න පුළුවන්. මේ සමස්ත සමාජයේ බහුතරේ කවරණම අපමාදෝ දස්සේවා. අන්න මේ හැදෙන එක නවත්තන්නේ ප්‍රමාද වීමෙන් නොව අප්‍රමාද වීමෙන් කියලා තේරෙනවා නම් ඔහු ඒට ප්‍රිය කරනවා අප්‍රමාදෝ රතෝ බික්කු. ඔහු දැන් තණ්හා උපාදාන විද්‍යා සංකාර කරනවාද අරමුණ? තණ්හා උපාදාන භව කිරීමෙන් කර්ම රැස් කරනවාද? ඒක නොකිරීමෙන් කර්මය ඡය කරනවාද? දැන් ඔහුට රාග තනුත්ත්‍ය, දෝෂ තනුත්ත්‍ය, මෝහ තනුත්ත්‍ය නෙවෙන්නේ. වේපුල්ලං වෙන්නේ නැහනේ. වේපුල්ලං වෙනවා නම් පරිහානාය, තනුත්ත්‍ය නම් අපරිහානාය. හරිනේ. අබබ්බෝ පරිහානාය. අපමාදයට පිය කරන පුද්ගලයාට බුදුන් වහන්සේ වදාරනවා පරිහානියටපත් වෙනවා කියන එක කියන්න සුදුසු නැහැ. දැන් ඔබ ජීවත් වෙන්නේ ස්ත්‍රියක්, පුරුෂයෙක්, ගිහියෙක්, පැවිද්දෙක් වශයෙන් යම්කිසි සමාජයක් තුළ.
ඒ සමාජ ස්තරයන්, ඒ සමාජ සංස්ථාවන් කලක් තිස්සේ පැවතුනේ හැම එකක්ම සමාජයට අවශ්‍ය නිසා. අම්බලම අවශ්‍ය නිසා ඒ කාලේ අම්බලම තිබුණා. පාගමනින් යන අයට. වෙලමෙද අම්බලම කාටවත් පරවේනි. දැන් පාගමනින් යන අයත් නෑ, ඉක්මනින් යන්න පුළුවන්. දැන් අම්බලම කෞතුක වස්තුවක් කරුණාම අර වගේ සෙවන දෙන දෙයක් වෙන්නේ නැහැ. අනවශ්‍ය දෙයක් වෙලා. එබැවින් අලුත් වැඩි යනකොලොත් නටබුන්නුයි කඩා වැටෙනවා. නමුත් මේ හැමදාමත් මිනිස් සමාජයේ වළංගු දෙයක් වෙන්න වෙනවා. අවලංගු වෙන්න බෑ. අතීත මිනිසුන් අතර වළංගු කරලත් බෑ, අනාගත මිනිසුන් අතර වළංගු කරලත් බෑ. වර්තමාන මිනිසුන් වළංගු කරගන්න වෙනවා. දැන් ඔබට අවදි වූ තැන් පටන් නින්දට වැටෙනතොරු සොකී කර්තව්‍ය කරගෙන යාමේදී කර්තව්‍යයට අමතරව කර්තව්‍යයට බාධා කරමින් පැමිණෙනා වූ චිත්තාම්බදයට පැමිණෙනා වූ මේ කෙලෙස් හොරු එවත් ත්‍රිවිධ විතර්කය. ඉඩදී ඔබ පැත්තකට වෙලා පරාජය බාර ගන්නවද? ඒකට පටිපදාව කියන්නේ. පැත්තකට නොවි ආපු මොහොතේ සංසිඳීම සඳහා සතිමත් වීම මූලික කරගන්නවද? ඒකට මූලික දෙනවද? එතකොට ඔබට පරදින්ට වෙන්නේ නැහැ. සතරක් හදන්ට වෙන්නේ නැහැ. ඔබ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවට ප්‍රවිෂ්ඨ වූ එහි ආරම්භයේ සිට ඉදිරියට යන කෙනෙක්. සෝවාන් සිර රහත් දක්වා තමයි මේ පාර තියෙන්නේ. අන්න මේ පටිසෝතගාමියා නිරවශේෂ නිරෝධගාමියා බුදුන් වහන්සේ වදාරනවා අප්පමාදෝ රතෝ. ඔහු ආසයි මේ සංඛාර රැස්කිරීම වෙනුවට සංඛාර සංසිඳීමෙන් ලබන්නා වූ ඊළඟ කර්ම විපාකය. අර පාප කර්ම, පුණ්‍ය කර්ම, ධාන කර්ම විපාක වේදිතයිනේ. මේ කර්ම ෂේ වෙනකොට ලැබෙන්නේ විපාකයක්. ඒ විපාකයට කියන්නේ සෝවාන් ආදී මාර්ගඵල වලින් ප්‍රත්‍යක්ෂ කටයුතු නිර්වාණය. ඒකත් විපාකයක්. නමුත් ඒක ලෞකික විපාකයක් නෙමෙයි. ඒක ලෝකෝත්තර විපාකයක්. දැන් මේ අප්පමාදෝ රතෝ බික්කු නම් අවදි වූ තැන් පටන් නින්දට යනතුරු මෙම මෝඩකමට එකතු නොවී ඒ සංසිඳුවීමට කැමැත්තෙක් නම් ඔහු යන්නේ කොහාටද? භවගාමීද භව නිරෝධගාමීද? ඔහුට සමීප වෙමින් ඉන්නේ සසරටද? කාම විතර්ක, ව්‍යාපාද විතර්ක බලවත් වීමටද, ප්‍රහාණයටද? ඔබේ ගාථාව නේද මේ? බණ පොතේ තියෙන ගාථාවක් කියලා ගත්තේ නැතුවම මේක ඔබේ ගාථාව, ඔබේ ජීවිතය විවරණ කරන ගාථාව. දැන් මේක ඔබේ කඩපත නේද? ඔබ නේද මේ පේන්නේ? ඔබ පේනවා නම් ඔබ භවගාමී ප්‍රතිපදාවකින් අමාරුවේ වැටෙනවද මෙතනින් එහා පැත්තට? ඒක ඔබේ අයිතිය. මේ වැරද්ද කළොත් මට භවයක් බක්තාතරක් හැදිලා තියෙනවා යන්න වෙනවා. නමුත් ඔබට පේනවා නම් මේක තුලින් ඔබට මේ පාර ගන්න අවසර ලැබෙන්නේ නැහැ. මේ පාර පිළිගන්න අවසර ලැබෙන්නේ නැහැ. මේ පාර හොඳේ කියලා ඔබේ හදවත පිළිගන්නේ නැහැ. මොකද මේ ඊළඟ කර්මයේ විපාකයේ වෙන එකක්. ඒ කන්නං කන්න විපාකන් නෙවෙයි, සුක්ඛං සුක්ඛ විපාකන් නෙවෙයි, කන්න සුක්ඛං කන්න සුක්ඛං විපාකන් නෙවෙයි. ඒ තුනම භවගාමී. ඒක භවයේදී සංසාරයේදී හම්බ වෙන විපාකයක්. මේක ප්‍රතිපදාවක්. භව නිරෝධගාමී. ඵලයට අසංකතයි කියලා කියනවා. ඒකත් විපාකයක්. නමුත් ඒක අර ඇති වී නැති වෙන කාම රූප අරූප වාත්‍රයට ආйти සිතවිල්ලක් තුළ විඳින්නා වූ සංකත ධර්මයක් නෙවෙයි. ලෝකෝත්තර විපාකයක්. දැන් මොහොතක් පාසා නිරවශේෂය දකිනවා නම් ඔබ නිබ්බානස්සය සම්තිකේ නේද? දැන් ඒ සුවය ඔබට තේරෙනවා නම් තව එහාටත් සිහියෙන් ඉඳලා මේ සේවල් අවසන් කරමින් ගමන නිමා කරගන්න උත්සාහ කරනවා වරුණාම මේක වහගන්න කැමති වෙනවද ආය? නාදිවාසේති පජහති විනෝදේති බ්‍යම්ති කරෝති අනභවං ගමේති පුරුදු වෙච්ච පුද්ගලයා ඒක අතහැරලා අදිවාසේති නප්පජහති නවිනෝදේති නබ්‍යන්ති කරෝති අනභවං ගමේති පිළිගනීද පුරුදු කරයිද?
කිසි විටකත් නැත. අන්න එහෙම දැන් මේ අපි කතා කරපු කාරණාව ඒක පෙන්වන්නේ දැන් ඔබත් අහන්නේ සමීපයි කියලා. මමත් කියන්නේ සමීපයි කියලා. නමුත් මෙතෙන්ට එන්න බෞද්ධ පවුලක උපන් පමණින් විහාරස්ථානයට ඇසුරු කළ පමණින් ඒකට දාන සීලාදී උදව් කළ පමණින් ඒක වෙසප්පසොන් පින්කම් පැවැත් වූ පමණින් ඒක සිල් සමාදන් වූ පමණින් අවමගුල් උත්සවයකදී බණක් අහලා පින් දීලා ආපු පමණින් ඔබව තේරෙන්නේ නැහැ. අපිට ආගමික වශයෙන් බලන්න තියෙන කාරණා අන්නේ විදිහට බාහිර කාරණා ටිකක් තමයි තිබෙන්නේ. එවෙන් ඔබව තේරෙන්නේ නැහැ. ඔබව දකින්නේ නැහැ. ඒ හැම එකක් තුළම ඊට පස්සේ බුදුන් වහන්සේ ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කරන ක්‍රියාවක් වශයෙන් ඒ හැම එකක් තුළම ලෝභයෙන් ද්වේෂයෙන් මොහෙන් ගත්තොත් සතර හැදෙන බව කියා දෙනවා. ඒ ප්‍රමාදයේ බව කියා දෙනවා. දැන් සමාජයේ වැඩිපුර ඉන්නේ පමාද විහාරී ඉන්නේ. නමුත් මේ ගාථාවල සඳහන් පෙළදහම් හඳුනාගෙන ඉදිරිපත් කරන අය ඔබට අනුගමනීය ප්‍රතිපදාව ඉහාත්ම වශයෙන් මේ මොහොතේ කියා දෙනවා. එයමයි මතුවට හෝ ඊළඟ බුදු සසුනක් හෝ කළ යුත්තේත් ඒ ඔබ විසින්මයි. ඔබේ වැටුත් ඔබ විසින්මයි, ඔබේ දුර්වලකම ඔබ විසින්මයි. සදාගත යුත්තේ. තේරුම් ගත්ත පුද්ගලයාට ලබාගත් ජීවිතය තුළ මේ භව නිරෝධගාමී ප්‍රතිපදාවට ප්‍රවිෂ්ඨ වෙන්න අවශ්‍ය සද්ධර්ම ශ්‍රවණය සහ කල්යාණ මිත්‍ර ශ්‍රවණය ලැබුණාම දැන් අර භව නිරෝධගාමී ප්‍රතිපදාවට නේද කියන්නේ ඒ මොහොතට සිහිය එකතු වී සිහිය ඇවිදින් ඒක එකතු නොකරලා ධම්මානුධම්ම ප්‍රතිපදාවයි මේ යෝනිසෝ මනසිකාරයයි නැවත නැවතත් අතීතයේ ඇවිදින් ඉවර වෙනතුරු අනාගතේ නොතා අවසන් කිරීම සඳහා නැවත නැවතත් බලමින් වාසය කිරීමත් අනුපස්සී විහෙරති පාර බව. දැන් ඔහු මේ ක්‍රියාකලාපෙන් උපාදානස්ස වෙනවද නොඅනුපාදානස්ස වෙනවද? උපාදානස්ස නම් උත්පත්තිම් පඤ්ඤාපේම ඔහුට භවයක් සකස් වෙනවා. නොඅනුපාදානස්ස නම් ඔහුට භව නිරෝධයේ ප්‍රතිඵල හම්බ වෙනවා. දැන් නිබ්බානස්සේව සම්තිකේනේ. මේ වැඩේ කරන්නට අවශ්‍ය කාරණා ටික තේරුම් ගන්න පුළුවනි නම් ඔබ කියන ආකාරයෙන් නිවන දුර නොවේ කියලා නේද කියන්න තියෙන්නේ. නමුත් අපි නිවන කියන පදයට අගයක් නිර්වලව දෙන්නේ නැතුව ඒක මරණයෙන් එහා පැත්තේ තියෙන දෙයක්, ඒක අනාගතන ලබන දෙයක් ආදී වශයෙන් ඒක පිළිබඳ පරිකල්පන ශක්තිය වැරදි විදිහට අරගෙන ඒ පතන දෙයක් බවට අනාගතයේ ලැබෙන දෙයක් බවට උපකල්පනය කිරීම තුළින් එය ඈතට දමා. ඒ කුමක් නිසාද? මේ තමන් තුළ ක්‍රියාත්මක වෙන්න ඕන පෙළදහම ක්‍රියාත්මක කරගන්න පුළුවන් ආකාරය පිළිබඳ පැහැදිලි කිරීමක්, පැහැදිලි කර දීමක්, තේරුම් ගැනීමක් නොමැති නිසා. බුද්ධෝත්පාදයක් තුළ මේ මහක පැහැදිලි නොවීම විශාල හානියක්, අපරාධයක් නේද? පැහැදිලි කර දෙන අය මුණ ගැසීම තුළ ඔබටත් මේක විශාල බරපතල දෙයක් වශයෙන් පෙනුනට, සංකීර්ණ දෙයක් වශයෙන් පෙනුනට සරල දෙයක් බවට පත් වෙනවා නේද? ඒක මම දකින්නේ ඔය විශාලයි බරපතලයි වශයෙන් දකින ලොකු ඕනෑම දෙයකක ආධුනිකත්වය තුළ තියෙන දෙයක්. ආධුනික බවෙන් මිදී ප්‍රවීණ බවට පත් වෙනකොට අමාරු දෙයම සරල දෙයක් බවට පත් වෙනවා. දැන් මෙතෙන්ට ඔබ ආවද? දැන් ඔබට පිහිටලා තිබෙන්නේ භාවනාව. නිරවශේෂයෙන් නිරෝධ කිරීම සඳහා උපදින කාම විතර්කයට, ව්‍යාපාද විතර්කයට, විහිංසා විතර්කයට රජකම් කරන්නට ඉඩ නොවි පන්නා ගැනීම. ඔන්න දැන් ඔබ කවුද? පටිසෝතගාමියෙක්. අන්න දැන් ඔබ අබපාදෝ රතෝ ඇදුමකෝක උනත් කමක් නැහැ. කෙස් තිබුණත් කමක් නැහැ, නැතත් කමක් නැහැ, සිවුර තිබුණත් කමක් නැහැ, නැතත් කමක් නැහැ. ඔබ බුදුන් වහන්සේ වදාළ පරමාර්ථ තත්ත්වයේ රතෝ බික්ඛු. දැන් එතනින් එහාට ආරබත නික්කමත යුඤ්ඤත බුද්ධ ශාසනය ආරම්භන පවත්වාගෙන යන්න. මොකටද? මච්චුනාසේනං දුනාත. අර කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක තමයි මච්චුනාසේන. සතිමත්ව අය දුනාත වනසන්ට.
පටිසෝතගාමී ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පිදීම. සසරට වැටෙන එක වෙනකොට සසරෙන් ගැලවෙන පාර යාම. අවදි වූ තැන් පටන් ක්‍රියාත්මක කළ හැකියි. කර්තව්‍ය ඔබට පැවරුණ කර්තව්‍ය ඇතුළතින් දකින්න ඕන ත්‍රිවිධ විතර්ක උත්පාදනය ප්‍රහාණය කළ යුත්තේ කර්තව්‍ය ප්‍රහාණය නෙවෙයි. තම තමන් කරන කටයුත්ත අමතරව මේක සියුම් කටයුත්තක් කරන කටයුත්තේ බාධාවකුත් නැහැ. ඒක තුලම මේක තියෙනවා මේක හදනවා. දැන් අනිත් අය එක වැඩක් කරනකොට තවත් වැඩක් කරනවා. ඔවුන් වෘත්තියක් කරමින් ආදායම් උපය ජීවනෝපායක් සලසා ගන්න. ඔබටත් ඒක තියෙනවා. ඔබ ඇතුලෙන් ලෝභ දේශ මොහොචය කරමින් තව පටිසෝතගාමී ප්‍රතිපදාවකත් දෙදෙනවා අර වැය උදව්වෙන්ම. දැන් පටන් ගන්න යන ඉස්සරහට. ඉස්සරහට යන්න මේ uppannam කියන කාරණා දුර්වල වෙන්න උපදින්න නැතුව යනවා. දැන් මේ බහැර කිරීමේදී නැවත උපදින්න තියන්නේ නැහැ නේ. එතකොට නැවත උපදීම නැති වෙනවානේ. තිබිච්ච ඒවා ඇවිදින් ඉවර වෙනවා නැවත උපදට තියන්නේ නැසලා නැවත උපදීම නැති කලා වෙනවා. දැන් කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක වෙනදා වගේ ගැටෙනකොට එන්නේ නැත්නම් ඔබට නත්ති ඉදානි පුනබ්බව් නැවත වීමක් ඔබේ සිතුවිලි වල නැති බව තේරෙවි. ඔබ උපාදාන කරගන්න නැති බැවින් උපාදානෙන් එන්නේ නැහැ. උපාදානෙන් මිදී ඇති බව තේරෙවි. මෙන්න මේ කටයුත්ත කිරීම සඳහා ආරබත, නික්කමත, යුඤ්ඤත බුද්ධ ශාසනය. මච්චුනාසේ නං දුනාත නලාගාරංව පුඤ්ජරෝ. මේ ස්කන්ධ පංචකයෙන් පංචකයට ආත්ම කොට ගන්න නැති අල්ලා නොගැනීමෙන් නිරවශේෂයෙන් නිරෝධ කරන එක ඉමස්මින් ධම්ම විනයේ. මේ බුදු සමය සඳහන් ධර්ම විනය. ධර්මයට පැමිණීම සඳහා මේ හික්මෙනවා. එතකොට අපමත්තෝ ඒක හික් අපමත්තෝ. දැන් පහය ජාති සංසාරං ජාති හේතු අතරමින් ඔබ පහය කරමින් දුක් කෙලවර කරනවා. දැන් ඔබේ ගාථාව වෙනවනේ දෙකත්. අන්න මෙහෙම තේරුම් ගත්තාම මේ ඔබේ මඟ පෙන්වන ගාථාව ඔබේ මාර්ගෝපදේශකත්වය. එලියන්න කියන්න පාඩම් කරන්න තියෙන දෙයක් නෙමෙයි. ඒක ඔබේ මාර්ගය පෙන්වන එක. තවදුරටත් ධර්ම ශ්‍රවණය කිරීමේදී මේ පිළිබඳ සියුම් තැන් තවදුරටත් පැහැදිලි වෙන්න ඔබට වලාකුලින් වැසී තිබෙන්නා වූ හඳ ක්‍රමයෙන් වලාකුළු ඉවත් වන විට තිබුණ හඳම මතුවෙන්න ආසේ නැති හඳක් නෙමෙයි. වලාකුල් ආවරණය ඉවත් වී යනවා. නීවරණ නම් වූ වලාකුල් ආවරණයෙන් වැසී තිබූ නිවීම ඔබට හමු වෙනවා. සෝවාන් ආදී මාර්ගඵල පිවි. නිබ්බානස්සේව සම්තිකේ. මෙතනින්ම පටන් ගත්තාම ඊට පස්සේ සම්පූර්ණ වෙනවා. අදාළ කරුණ තේරුම් අරගෙන අනුගමනීය ප්‍රතිපදාවකට ප්‍රවිෂ්ඨ වීමට මේ ආරාධිත දුන්නා වූ මාතෘකාව කෙරෙහි මම ඊට කළා වූ සාධාරණය ඔබටත් උදව් උපකාර වේවා කියන ප්‍රාර්ථනාව කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. කටුගස්තට වාසනා කන්ද ගීතානි නිවසේ පදිංචි යාපා ගුණසේකර පවුලේ දරුවන් විසින් දායකත්වය දරා තිබෙනවා. අරමුණු අතර පරලෝසෙපත් වී අද දිනට දෙවර්ෂ පූර්ණයේ දෙන්නා වූ ශාන්ත ගුණසේකර ආදරණීය පියාණන්ට 2022 මාර්තු මාස 5 වන දින පරලෝසෙපත් වූ ඩිංගිරි මණිකේ දිසානායක ආදරණීය මෑණියන්ට මේ මහා පුණ්‍ය ශක්තිය උපහාරයක් වී අවශ්‍ය නම් අනුමෝදන් වී සසර දුක් කෙලවර කර ගැනීමට මං පෑදේවා. මෞපිය දෙපළගේ පැතුම් පරිදි ගෞතම බුද්ධ ශාසනයේ ඊළඟ භවයකදී මිනිසත් බව ලබා සදහම් හමුවීමෙන් නිවන් මඟ හෙළි කර ගැනීමට මේ උතුම් කුසලයේ උපකාර වේවා. පරලෝසෙපත් වූ සාමතිලක හේරත් ගාමිණී සේනරත්න සහෝදරයන්ටත් සහ මියගිය සංසාරගත ඥාති හිත මිත්‍රාදීන්ට උපහාරයක් වේවා. සියලු දෙනා සසර ගමන කෙටි කර නිවන් මඟ සැනසීමට මේ උතුම් කුසලයේ උදව්වක් උපකාරයක් වේවා. සුජීවස සිටින පවුලේ සියලුම දෙනාට සහ ධර්ම ශ්‍රවණය කර සියලු දෙනාට සදහම් අවබෝධය තුලින් ශනිකව මේ නිවන් මඟ ගැනීමට අවශ්‍ය මාර්ගය පහදා ගැනීමට හේතු වේවා. ගෞරවනීය දේශකයන් වහන්සේටද තව බොහෝ කලක් බොහෝ දෙනාට ධම්මස පැහැදීමට අවශ්‍ය ශක්තිය, ධෛර්යය හා නිදුක් නිරෝගී සම්පත් ලැබේවා. ගෞරවනීය දේශකයන් වහන්සේට දායකත්වය දරන්නා වූ සියලු දෙනාට ධර්ම ශ්‍රවණය කර දෙනාට මේ අවසන් භවයේම වේවා. ඔබ හැම දෙනාටත් මේ මාතෘකාව අපට ලබා දී මාතෘකාවට සාධාරණ ඊට කරගෙන නිබ්බානස්සේව සම්තිකේ පදේ ඉවර කර ගැනීම තුළ ලබාගත් අවබෝධය ලබාගත් ජීවිතයේ කර්තව්‍යයන් වල ගැටුම් අවම කරගෙන සැනසීදායක ජීවිතයක් තුළින් ජීවිතයේ විඳින මං පෙත්වර කරගන්න හේතු වේවායි අපද ප්‍රාර්ථනා කරනවා.
සබ්බිහිතයෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දෙනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං